දරුවනේ අද අප දෝලන හා තරංග නැත්නම් කම්පන හා තරංග කියන තුන්වන ඒකකය 12 වසර ළමයිට වැදගත් වෙන තුන්වන ඒකකය පිළිබඳව සාකච්ඡා කරන්න යනවා. එතකොට කම්පන හා තරංග නැත්නම් දෝලන හා තරංග පිළිබඳව හැදෑරීමේදී අපි මීට පෙර සාකච්ඡා කරා විශේෂයෙන් චලිතය ගත්තාම එක චලිතයක් තමයි සරල රේඛීය චලිතය. ඒ කියන්නේ යම් වස්තුවක් මේ වගේ සරල රේඛීය පතයක් ඔස්සේ යනවා නම් මේකට අපි නමක් පවා සරල රේඛීය චලිතය කියලා. සරල රේඛීය චලිතයක් කිව්වා. එතකොට හයිවේ එකක යන මේ වාහනයකට තියෙන සරල රේඛීය චලිතයක්. ගසකින් ගිලින පොල් ගෙඩියකට තියෙන සරල රේඛීය චලිතයක්. ඊළඟ අපි දෙවනියට කතා කරා යාන්ත්‍ර විද්‍යාව තුළ වෘත්ත චලිතය. යම් ලක්ෂයක් වටා වස්තුවක් මේ වගේ ගමන් කරනවා නම් අන්න ඒ වගේ වස්තුවකට තියෙනවා වෘත්ත චලිතයක්. උදාහරණයක් විදිහට පෘථුවිය වටා ගමන් කරන චන්ද්‍රිකාවකට තියෙන වෘත්ත චලිතය. පෘථුවිය වටා ගමන් කරන චන්ද්‍රිකාවට තියෙන වෘත්ත චලිතය. වෘත්ත චලිතය කියන එක තියෙනවා. රයිට් වෘත්ත චලිතය තියෙනවා. ඊළඟ අපි සාකච්ඡා කරා ඒ පාඩමයේම යම් අක්ෂයක් වටා වස්තුවක් චලනය වෙනවනේ යම් අක්ෂයක් වටා වස්තුවක් චලනය වෙනවා නම් ඒ වගේ වස්තුන්ට තියෙනවා භ්‍රමණ චලිත. උදාහරණයක් විදිහට පෘථුවිය තම අක්ෂය වටා භ්‍රමණය වෙනවා. ඒ නිසා මේකට කියනවා භ්‍රමණ චලිත. එහෙනම් අපි මේ වෙනකොට තුනක් රාශි කතා කරා. සරල රේඛීය චලිතය, වෘත්ත චලිතය හා භ්‍රමණ චලිතය. සරල රේඛීය චලිතය, වෘත්ත චලිතය හා භ්‍රමණ චලිතය. එහෙනම් අද අපි කතා කරන්න යන මාතෘකාව තමයි මෙන්න මෙයා. කම්පන චලිතය. ඒ කියන්නේ තවත් එහෙනම් පරිසරය තුළ තියෙන චලිත ස්වභාවයක් තමයි කම්පන චලිතය කියන එක. එහෙනම් ඒ සඳහා අවශ්‍ය පාඩම තමයි අපි කියන්නේ දෝලනා තරංග කියලා. එහෙනම් සරල රේඛීය චලිතය හා ඒ රාශි පිළිබඳව ඇදහැරුවා. වෘත්ත චලිතය හා භ්‍රමණ චලිතය හා ඒ රාශි පිළිබඳව ඇදහැරුවා. අද එහෙනම් මේ ඒකකයට අපි සාකච්ඡා කරන්නේ නව ඒකකයක් කම්පන චලිතය පිළිබඳව ඇදහැරීමටයි සූදානම් වෙන්නේ. එහෙනම් චුට්ටක් ඔතන නෝට් එක ලියා ගමු. ලියන්න මෙන්න ලියන්න. මෙම ඒකකයේ යටතේ කම්පන චලිතය හා එම කම්පණයෙන් හටගන්නා තරංග wave and vibration vibrate කරන කම්පණය කරනවා wave එකක් කියන්නේ තරංගය. එම කම්පණයෙන් හටගන්නා තරංග පිළිබඳව හැදෑරීම සිදු කරයි. කම්පන චලිතය හැදෑරීමේදී වැදගත් නිර්වචනයක් ලෙස සරල අනුවර්ති චලිත ස්වභාවය වැදගත් නිර්වචනයක් ලෙස සරල අනුවර්ති චලිත ස්වභාවය විස්තර කරයි. සරල අනුවර්ති චලිත ස්වභාවය විස්තර කරයි. right ඉස්සරහට ලියා ගන්නකො මෙයාගේ මේ කම්පනයක් කියලා 11 වසර ඔයාලා හරියට ඉගෙන ගත්තද දන්නේ නැහැ. ඒ නිසා කම්පනයක් කියන්නේ මොකක්ද කියලා මම ඔකට එන්න. කම්පනයක් කියන්නේ මොකක්ද කම්පනයක් කියන්නේ? කියලා ලියන්න. කම්පනයක් කියන්නේ කියලා ලියලා යටින් යන්න 11 වසර මේක තියෙනවා. 11 වසර සාමාන්‍ය පරිදි තියෙනවා. ලියන්න. මධ්‍යස්ථ පිහිටුමකින් දෙපසට නැවත
නැවත නැවත විස්ථාපනීය වෙමින් සිදුවන චලිත කම්පන චලිත ලෙස හැඳින්වේ. මධ්‍යස්ථ පිහිටුමකින් දෙපසට නැවත නැවත විස්ථාපනීය සිදුවීමින් ඇතිවන චලිත වලට කියනවා කම්පන චලිත. මේ දෙස් එකක අතර කියක් පටියක් කිරකලා කියක් පටිය ඇදලා අතහැරියාම කම්පන යනවා. මෙන්න මේක කම්පන චලිතය. 8 වසරේ ඉඳන් තියෙනවා. ඒ වගේම මේ වගේ අපේ තන්තුවකින් මේ වගේ බට්ටෙක් සම්බන්ධ කරලා ගල් කැටයක් සම්බන්ධ කරලා චුට්ටක් ඇදලා අතහැරියොත් මේ බට්ටා දෙපැත්තට කම්පන වෙනවා. මේ තියෙන්නේ කම්පන චලිතයක්. 8 වසර පොතේ තියෙනවා. එහෙනම් මධ්‍යස්ථ පීඨුමෙන් දෙපසට නැවත නැවත සිදු වෙනවා නම් මේකට කියනවා කම්පන චලිතය. ඔය කම්පන චලිතයේ රාශි පිළිබඳව විස්තර කිරීම සඳහා අපි පාවිච්චි කරනවා සරල අනුවර්තී ස්වභාවය කියලා. රයිට්. එහෙනම් කම්පන චලිතයක් කියන්නේ මොකද්ද? මධ්‍යස්ථ පීඨුමෙන් දෙපසට නැවත නැවත සිදු වෙනවා නම් ඒකට අපි නමක් කියනවා මධ්‍යස්ථ පීඨුමට කම්පන චලිතය. මෙහෙම විතරක් මෙහාට. රයිට්. එතකොට විස්තර කරන්න. වීඩියෝ නතර කරලා එඳගන්න. නිසා ඔකට කියනවා කම්පන චලිත කියලා. කම්පන චලිතය. එහෙනම් කියක් පටියක කම්පනය, මේ සරල අවලම්බයක කම්පනය, සරල අවලම්බයක කම්පනය. උන්චිල්ලාවට තියෙන එතකොට කම්පන චලිතයක් තමයි. උන්චිල්ලාවේ චලිතය සරල රේඛියක් නෙමෙයි, වෘත්තත් නෙමෙයි, භ්‍රමණත් නෙමෙයි. උන්චිල්ලාවක් පැද්දෙද්දී මේක චලනය වෙනවනේ. ඒ චලනයට අපි නමක් කරනවා කම්පන චලිතය. ගහක් කුලකට එළවෙද්දිනුත් තියෙන්නේ සරල රේඛී චලිතයක් නෙමෙයි, වෘත්ත චලිතයක් නෙමෙයි, භ්‍රමණ චලිතයක් නෙමෙයි. ගහ එළවෙනවා කියන කම්පන චලිතයක්. දෙපැත්තට වෙනවා. රයිට්. ඔයාලට කියනවා කම්පන චලිතය. ඒ නිසා දෙපැත්තට වෙනවා කියලා ලියලා හරියන්නේ නැහැ. මධ්‍යස්ථ පීඨුමකින් දෙපසට විස්ථාපන සිදුවීමෙන් සිදුවන චලිතවලට කියනවා කම්පන චලිත කියලා. එහෙනම් කම්පන චලිත ස්වභාවය විස්තර කිරීමට යොදා ගන්න ආකාරය තමයි අපි කියන්නේ සරල අනුවර්තී චලිතය කියලා. රයිට්. එහෙනම් දැන් අනුවර්තී කියන්නේ සරල අනුවර්තී. සරල අනුවර්තී චලිතය. සරල අනුවර්තී චලිතය. අර්ථ දැක්වීම කියලා කියනවා. අර්ථ දැක්වීම. සරල අනුවර්තී චලිතය අර්ථ දැක්වීම. කියලා ලියලා යටින් යන්නේ කිසියම් වස්තුවක් සැලකූ විට අංශුවක් කියලා ඉවත් කරන්න. කිසියම් වස්තුවක් සැලකූ විට එය සරල රේඛීය පතයක තම ත්වරණය සෑම විටම නිශ්චිත ලක්ෂයක් වෙත එල්ලවන පරිදි එල්ල වෙනවා කියන්නේ යොමු වෙනවා. තම ත්වරණය සෑම විටම නිශ්චිත ලක්ෂයක් වෙත එල්ලවන පරිදි එම ත්වරණය විස්ථාපනයට අනුලෝමව සමානුපාතික ලෙස
විස්ථාපනයට අනුලෝමව සමානුපාතික ලෙස විස්ථාපනයට අනුලෝමව සමානුපාතික ලෙස සිදුවේ නම් එය සරල අනුවර්තී චලිතයක් ලෙස අර්ථ දක්වයි. 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 ඒ සරල අනුවර්තී චලිතයක් ලෙස අර්ථ දක්වයි. right බලන්න ඔබ දැන් බැරෑරුම් වගේ තේරෙනවා ඔබ ලියාගත්තාම. කිසියම් සරල රේඛීය පථයක් ඔස්සේ ගමන් කරන වස්තුවක ත්වරණය නිශ්චිත ලක්ෂයක් වෙත එල්ලවන පරිදි තේරෙනවද? තම ත්වරණය විස්ථාපනයට අනුලෝමව සමානුපාතික වන ලෙස ඇසිරී නම් එවැනි චලිත වලට කියනවා සරල රේඛීය චලිත. උත්තර කියව ගන්න. මේ තියෙන්නේ සරල අවලම්බයක් නැත්තම් බට්ටි. ගල් කැටයක් තන්දුවක් ගැට ගන්නවා. එතකොට මේ ගල් කැටේ මෙහෙම පැද්දෙනවනේ. පැද්දෙද්දී ඔයාලා බලන්න මේ ගල් කැටේ මේ පැත්තට තොරණ යොමු වෙලා මේ පැත්තේ ඉඳන් ආපහු එද්දී මේ පැත්තට යොමු වෙලා. එහෙනම් මේ තමයි අර කියන නිශ්චිත ලක්ෂය. මේ තමයි අර කියන නිශ්චිත ලක්ෂය. නිශ්චිත ලක්ෂය. එහෙනම් මෙතන අනිවාර්යෙන් ගල් කැටේ කම්පණය වෙන්නේ මෙහෙම කම්පණය වෙනවනේ. කම්පණය වෙද්දී මේ පැත්තට තොරණ යොමු වෙනවා. මෙතන ඉඳන් මෙහාට එද්දී මේ පැත්තට හැම වෙලාවෙම මෙහාට යද්දී මෙහාට තොරණයි මෙහාට යද්දී මෙහාට තොරණයි නිශ්චිත ලක්ෂයක් දෙස එල්ල වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ අංශුවේ නිශ්චිත ලක්ෂයට තියෙන දුර හරණේකී දුරට කියන්නේ කෙටිම දුර ඒවත් විස්ථාපනය. ඒ විස්ථාපනය ත්වරණයට අනුලෝමව සමානුපාතික ලෙස ඇති වෙනවා. ආන් මේ වගේ චලිතයට අපි නමක් කියනවා සරලානුවර්තී චලිතය කියලා. මේ රූපය ඇඳ ගන්න වීඩියෝ නතර කළා රූපය ඇඳ ගන්න. වීඩියෝ නතර කළා රූපය ඇඳ ගන්න. ත්වරණීය විස්ථාපනයට අනුලෝමව සමානුපාතිකයි. ත්වරණීය විස්ථාපනයට අනුලෝමව සමානුපාතිකයි. ත්වරණීය විස්ථාපනයට අනුලෝමව සමානුපාතිකයි. ත්වරණීය විස්ථාපනයට අනුලෝමව සමානුපාතිකයි. ත්වරණීය මම නම් කරා සිම්පල් A කියලා අංශුවේ ඉඳන් මේ නිශ්චිත ලක්ෂයට තියෙන විස්ථාපනය නම් කරා x කියලා. ඔය සම්මත සංකේත විස්ථාපනයට x හෝ y කියලා අපි අංකණය කරනවා. right එහෙනම් වීඩියෝ නතර කරලා අද ගන්න ඊළඟ යටින් යන්න මෙහිදී ත්වරණීය දිශාව විස්ථාපනයේ දිශාවට ප්‍රතිවිරුද්ධ බැවින් විස්ථාපනයේ දිශාවට ප්‍රතිවිරුද්ධ බැවින් ගණිතමය අංකණය සිදු කරන විට ඍණ ලකුණ යෙදිය යුතුයි. ඉතින් මෙහෙම ත්වරණය සමානුපාතිකයි විස්ථාපනයට. හැබැයි මේ මෙතන අපි ඍණ ලකුණක් දානවා. ඍණ ලකුණේ තේරුම දිශාවෙන් ප්‍රතිවිරුද්ධ නිසා. එහෙනම් මෙතන අපි අංකණය කරන ත්වරණයට කියන්නේ A අනුලෝමව සමානුපාතිකයි. මෙතන ඍණ ලකුණ දාලා තමයි මෙතන දාන්නේ x y. මේ විස්ථාපනය. එහෙනම් මෙන්න මෙතනින් අපට එනවා A සමානයි. මෙතන සමාන ලකුණ දැම්මම සමානුපාතිකත්ව නියතය අයින් කරලා සමාන ලකුණ දැම්මම ඔබ දන්නවා නියතයක් දෙන්නම අත්‍යවශ්‍යයි. k කියලා නියතයක් දානවා k වතාවක් x. එහෙනම් සරලානුවර්තී චලිත ස්වභාවය විස්තර කරනවා A සමානයි ඍණ kx ආකාර චලිතයකට අපි නමක් කරනවා සරලානුවර්තී චලිතය. මේ තමයි සරලානුවර්තී සමීකරණය කියන්නේ. සරලානුවර්තී චලිතයක සමීකරණය කියන්නේ A සමානයි ඍණ kx. k කියන්නේ නියතයක්. මේ k කියන්නේ නියතයක් කියලා පුතේ මතක තියෙනවා. මේ නියතයක්. මේ තියෙන ත්වරණය, මේ තියෙන විස්ථාපනය.
එහෙනම් ත්වරණීය විස්ථාපනයට අනුලෝමව සමානුපාතික ලෙස හැසිරෙනවා. ඒකට අපි නමක් කරනවා සරල අනුවර්තී චලිතය. ඔය තමයි අර්ථ දැක්වීම. ත්වරණීය විස්ථාපනයට අනුලෝමව සමානුපාතික ලෙස හැසිරෙනවා. ත්වරණීය විස්ථාපනයට අනුලෝමව සමානුපාතික ලෙස හැසිරෙනවා නම් ඒකට කියනවා සරල අනුවර්තී චලිතය. ඒ සමානයි වෙන්නේ kx ආකාර චලිතය. ඒ සමානයි වෙන්නේ kx ආකාර චලිතයට කියනවා සරල අනුවර්තී චලිතය කියලා. right වීඩියෝ නතර කරලා ලියගන්න. ඊළඟ යටින් ඊළඟ සරල අනුවර්තී චලිතයක වැදගත් රාශි. සරල අනුවර්තී චලිතයක වැදගත් රාශි. සරල අනුවර්තී චලිතයක වැදගත් රාශි. සරල අනුවර්තී චලිතයක වැදගත් රාශි කියලා මාතෘකාව කියනවා. ලියලා යටින් යන්න මාතෘකාව සරල අනුවර්තී චලිතයක වැදගත් රාශි කියලා ලියලා යටින් යන්න. සරල අනුවර්තී චලිතය විස්තර කර ගැනීම සඳහා සරල අනුවර්තී චලිතය විස්තර කිරීම සඳහා සරල අනුවර්තී චලිතය විස්තර කිරීම සඳහා එහිද පහත රාශි වැදගත් වේ. පහත රාශි වැදගත් වේ. එනම් සරල අනුවර්තී විස්ථාපනය ඒක සාමාන්‍ය xo y කියලා අපි හඳුන්වනවා. සරල අනුවර්තී විස්ථාපනය ඊළඟ සරල අනුවර්තී ප්‍රවේගය අංශුවේ ප්‍රවේගය සාමාන්‍ය මීටර වෙලොසිටි සහ v කියලා මම හඳුන්වන්නේ. ඊළඟ සරල අනුවර්තී අංශුවේ ත්වරණය. ඒක අර විදියමයි වෘත්ත චලිතයේ දෙන භ්‍රමණ කෝණික විස්ථාපනය, කෝණික ප්‍රවේගය, කෝණික ත්වරණය. ඒ වගේමයි මේක. මේකත් ඒ විදිහට විස්තර කරනවා. රේඛීය විස්ථාපනය, රේඛීය ප්‍රවේගය, රේඛීය ත්වරණය. ඒ වගේ අද සරලානුවර්තී විස්ථාපනය, සරලානුවර්තී ප්‍රවේගය, සරලානුවර්තී ත්වරණය. ඒ විදිහම මෙයා විස්තර කරනවා. එහෙනම් ඔය රාශි තුන අපට වැදගත් වෙනවා. right එහෙනම් අපි බලමු මොනවාද මේ රාශි කොහොමද ඒවා ඉගෙන ගන්න කියලා. අතන යටින් තරු ලකුණක් දාලා ලියන්න. තරු ලකුණක් දාලා ලියන්න. මෙම රාශි පිළිබඳව විස්තර කිරීම සඳහා වෘත්ත චලිතයේ දෙන අංශුවක සරල අනුවර්තී ස්වභාවය යොදා ගැනීම. එතන highlight කරගන්න වෘත්ත චලිතයේ දෙන අංශුවක සරල අනුවර්තී ස්වභාවය. highlight කරගන්න වෘත්ත චලිතයේ දෙන අංශුවක සරල අනුවර්තී ස්වභාවය. highlight කරගන්න වෘත්ත චලිතයේ දෙන අංශුවක සරල අනුවර්තී ස්වභාවය. highlight කරගන්න වෘත්ත චලිතයේ දෙන අංශුවක සරල අනුවර්තී ස්වභාවය විස්තර කරේ. වෘත්ත චලිතයේ දෙන අංශුවක සරල අනුවර්තී ස්වභාවය අපි ගන්නවා. right එහෙනම් මේ තියෙන වෘත්ත චලිතයේ දෙන අංශුව මේ විදිහට මේ මෙතන ගල් කැටයක් තියෙනවා. මේ ගල් කැටය මෙන්න මේ ආකාරයට මේ වගේ සාධාරණ පිහිටීමකට යනවා කියලා මම ගන්නම්. මේ ආකාරයට යනවා. ඊළඟ උපරිම පිහිටීමට යනවා. ආය මධ්‍යස්ථ පිහිටීමට යනවා. ආය යටම උපරිම පිහිටීමට යනවා. ආය මෙතෙන්ට යනවා. එතකොට ඔබ මේ ගල් කැටේ චලිතය මෙන්න මේ ආකාරයට මේ පැත්තෙන් බැලුවොත්
මේ පැත්තට වෙලා ඔබ බැලුවොත් ඇස තියලා ඔබට පේනවා ඔය ගල් කැටය මෙන්න මේ වගේ අවස්ථාවල එනවා. ගල් කැටය මෙතන කියනවා කියන්නේ ඔබට පැහැදිලි ගල් කැටය මෙන්න මේ වගේ තැනක තියෙනවා. ඒ වගේම ගල් කැටය මේ මට්ටමේ තියෙනවා කියන්නේ ඔබ මේ පැත්තේ ඉඳන් බැලුවාම ඔබට පැහැදිලි ගල් කැටය මෙන්න මෙතන තියෙනවා. ඒ වගේම ගල් කැටය මේ මට්ටමේ තියෙනවා කියන්නේ ඔබට පැහැදිලි ගල් කැටය තියෙන්නේ මේ වගේ තැනක වගේ. හොඳට හිතන්න මේ කියන එක මාත් සමග හිතන්න. එහෙනම් ඔබට පැහැදිලි මේ ගල් කැටේ චලිතය මෙන්න මේ ආකාරයට වෘත්ත චලිතයේ තමයි යෙදෙන්නේ. නමුත් පැත්තක ඉඳන් බලද්දී ඔයාලගේ අර්ථ දැක්වීමට වළංගුයි මේක. මොකද්ද? මේ තියෙන්නේ ඔය කියන මධ්‍යස්ථය. මධ්‍යස්ථ නිශ්චිත අංශුව. ඔය මධ්‍යස්ථ බීටුමින් මේ ආකාරයට මේ පැත්තට ගල් කැටේ යනවා ඊළඟ මේ පැත්තට ගල් කැටේ යනවා. මේ ගල් කැටේ මෙහෙම යනවා මෙහෙම යනවා මෙහෙම යනවා මෙහෙම. උඩට යනවා වගේ පේනවා. එහෙනම් මේ තියෙන්නේ දරුවනේ ඔය තියෙන අංශුවේ සරල අනුවර්තී ස්වභාවය. සෑම විටම මධ්‍යස්ථ පිහිටුමකට යොමු වන පරිදි ගමන් කරනවා. එහෙනම් මේ තියෙන්නේ වෘත්ත චලිතය මේ තියෙන්නේ දරුවනේ අර කියන මොකද්ද? සරල අනුවර්තී චලිතය. අනුවර්තී චලිත ස්වභාවය. මෙතන කියන වෘත්ත චලිතය ඇතුලේ සැඟවිලා ඉන්නවා සරල අනුවර්තී අංශුව. ඒ වගේම මේ අංශුවට අදාළ විස්ථාපන කාල ප්‍රස්ථාරය අපි ගත්තොත් කාලය සමග වෙනස් වීම ගත්තොත් එහෙම ඔබට මෙන්න මෙහෙම යදිනවා. මේකට බලන්න මේ තියෙන්නේ කාලය නම් කාලය සමග වෙනස් වීම ගත්තොත් අංශුවේ විස්ථාපන. මේ තියෙන්නේ අංශුවේ විස්ථාපනය. අංශුවේ විස්ථාපනය නම් මේක තමයි දැන් මෙතන තියෙද්දී අංශුව මෙන්න මෙතන. ඊළඟ මේ අංශුව මෙතන තියනවා කියන්නේ මෙන්න මේ වගේ තැනක. ඊළඟ මේ අංශුව නැවත මෙතෙන්ට එනවා කියන්නේ මෙන්න මේ වගේ තැනක. ඊළඟ මේ අංශුව නැවත මෙතෙන්ට එනවා කියන්නේ මෙන්න මේ වගේ තැනක. ඊළඟ මේ අංශුව නැවත මෙතෙන්ට එනවා කියන්නේ ආපහු මධ්‍ය ලක්ෂයට එනවා. එහෙනම් මෙතනින් මෙහා යා කරාම ඔයාලට එනවා අන්න දෝලන හා තරංගික ප්‍රස්ථාන. හොඳට බලන්න මෙතන අංශුව මේ ඊළඟ මේ එහෙනම් එහෙනම් මේ තමයි අපි කියන තරංගය නැත්නම් වේගය එක. එතකොට මේ තියෙන වෘත්ත චලිතයේ දෙන අංශුවක් ඒක තුල සැඟවිලා තියෙනවා අපිට බැලුවම සාමාන්‍යවර්තී චලිත ස්වභාවය නිශ්චිත ලක්ෂයක් දෙස යොමු වෙනවා. ඔබට පැහැදිලි න්යා මේ පැත්තට යොමු වෙනවා මේ පැත්තට යොමු වෙනවා. නිශ්චිත පිළිවීමකට යොමු වෙන චලිතයක්. එතකොට මේ තමයි සාමාන්‍යවර්තී චලිත ස්වභාවය. ඒ වගේම මේකෙන් අපි ගත්තාම කාලය සමග මේ කියන විස්ථාපනයේ ප්‍රස්ථාරගත කරාම ඒකට කියනවා පුතේ මොකද්ද? තරංගයක් කියලා. එහෙනම් කම්පන හා තරංග, දෝලන හා තරංග. ඔයාලා CR පොත අරගෙන හරස් අතට අරගෙන මේක මේ විදියට ඇඳ ගන්න. මේක ඉතාමත් වටිනවා පුතේ. ඒතකොට සාධාරණව අපි ගත්තොත් එහෙම මේ වෘත්තයේ මේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුරට කියන්නේ අපි ආරය කියලා. ආරය නැත්තම් විස්තාරය. ආරය මේ උපරිම උසට උපරිම යන්න පුළුවන් දුරට අපි නමක් කියනවා ආරය නැත්තම් පුතේ ඒකට කියනවා විස්තාරය කියලා. මේ මෙයා අරය ඒකටම තමයි කියන්නේ විස්තාරය කියලා. විස්තාරය. මේ තියෙන උපරිම උස විස්තාරය. එතකොට මෙයාගේ උපරිම උස මේ පහටත් උපරිම යට මේ. ඔය තමයි විස්තාරය. එතකොට මේ අංශුව මේ විදිහට චලනවා. එතකොට සාධාරණව මේ වගේ තැනක ගත්තාම ආන්ගේ කියන දුරට තමයි අපි කියන්නේ අර මධ්‍යස්ථ පීඨුමේ සිට ඇති දුරේවත් මෙයාට කියනවා සරල අනුවර්තී විස්ථාපනය x. මෙයා තමයි මධ්‍යස්ථ පීඨුමේ ඉඳන් මේ අංශුව තියෙන්නේ මේ සිම්පල් t කියන කාලයක් ගත්තාම කාලය t නම් සිම්පල් t නම් මේ තියෙන්නේ කාලය t සමානයි බිඳුව නම් මේ යම්කිසි කාලයකදී මෙයා θීටා කෝණයක් මේ වගේ යනවා නම් මේ වෙලාවේ තියෙනවා මෙතන සරල අනුවර්තී විස්ථාපනය කියන එක. එතකන් මේ පතේ කොච්චර දුරකින්ද දැන් ඉන්නේ කියන එක පේනවා. රයිට්. එතකන් වීඩියෝ නතර කරලා අඳින්න ඈ. රයිට්. එහෙනම් අපි ගත්තොත් මෙන්න මෙයා r. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ටත් තියෙන දුර r ඔබට පැහැදිලි අරයමයි. එතකොට මේ අංශයේ කෝණික විස්ථාපනය මම ගන්නවා කැරකුණු කෝණය රේඩියන් θීටා කියලා ගන්නවා. කැරකුණු කෝණය රේඩියන් θීටා කියලා ගන්නවා. දැන් එහෙනම් අපිට විස්ථාපනය සඳහා ප්‍රකාශනයක් ගන්න පුළුවන්. එතකොට මේ අංශුව තරංගය නම් දැන් ඉන්නේ මේ වගේ තැනක. වෘත්ත චලිතය නම් මේ වගේ තැනක. සරලරේඛී චලිතය නම් ඉන්නේ මේ වගේ තැනක. මේ අංශුවේ පිටීම. මේ තමයි අංශුවේ පිටීම t සමානයි t විට.
මේ තමයි අංශුවේ පිටින t සමානයි t විතර. මෙතන t සමානයි t විතර මේ. හරි. එහෙනම් අපි ගත්තොත් මේ අංශුව මෙතන ඉන්නවා නම් දැන් විස්ථාපනය සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න පුළුවන්. ওই ටික අඳ ගන්න. වීඩියෝ නතර කරලා අඳ ගන්න. right. ඇඳලා යටින් යන්න මෙන්න. වීඩියෝ නතර කරලා අඳින්න යටින් යන්න. ඉහත අවස්ථාවට අදාළව ඉහත අවස්ථාවට අදාළව මධ්‍යස්ථ පිහිටුමේ සිට අංශුවට ඇති විස්ථාපනය මධ්‍යස්ථ පිහිටුමේ සිට අංශුවට ඇති විස්ථාපනය මම මෙයා y කියලා ගන්නම් මධ්‍යස්ථ පිහිටුමේ සිට අංශුවට ඇති විස්ථාපනය t කාලයකට පසු y නම් simple t කාලයකට පසු y නම් simple t කාලයකට පසු y නම් මේ ආරම්භය මේ t සමානයි බිඳුව ආරම්භය t කාලයකට පසු y නම් එය පහත පරිදි ලබාගත හැක පහත පරිදි ලබාගත හැක දැන් මෙතන සිරස් අක්ෂය දිගේ නිසා තමයි y ගන්නෙ. තිරස් අක්ෂයක සිදු වෙනවා නම් අපි ගන්නේ x අක්ෂය. සිරස් අක්ෂය නම් y අක්ෂය. ඒකයි අර x y කියලා ගන්න. එහෙනම් සමානුවර්ති විස්ථාපනීය y නම් අපිට එයා ගන්න පුළුවන්. මේක බලන්නකෝ. මෙතන ඔබට පැහැදිලි මේ කෝණය θ නම්, මෙයා r නම්, මෙයා y නම් අපිට කිලින්ම ගන්න පුළුවන් y සමානයි මොකද්ද? මොකද්ද පුතේ? r sin θ. r කියන්නේ උතන විස්තාරයේ හෙවත් උපරිමස. r ගේ sin θ y ට සමානයි. හැබැයි දරුවෝ මේ මතක තියාගන්න මේ θ කියන්නේ මොකද්ද? රේඩියන් වලින් මයින කෝණයක්. අංශක නෙමේ θ රේඩියන්. අපි දැන් ඊට පෙර භ්‍රමණ චලිත වෘත්ත චලිත කතා කරා. එහෙනම් මේ අංශයේ කෝණික චලිතය, මේ අංශයේ කෝණික ප්‍රවේගය ඔමේගා නම්, මේ අංශයේ කෝණික ප්‍රවේගය ඔමේගා නම්, දැන් ඔමේගා ඒකාකාර කෝණික ප්‍රවේගයෙන් මෙහා චලනය වෙනවා. ඔමේගා ඒකාකාර කෝණික ප්‍රවේගයෙන් මෙහා චලනය වෙනවා. මේ මෙයා අපට ගන්න පුළුවන් මේ ආකාරයට. මේ y සමානයි r sin θ. නමුත් අපි මෙන්න මේ ආකාරයට දන්නවා ඔමේගා සමානයි θ බෙදීම t. ඒකාකාර ප්‍රවේගයෙන් කෝණික ප්‍රවේගයෙන් යනවා නම් කෝණික ප්‍රවේගය සමානයි කෝණික විස්ථාපනීය රේඩියන් වලින් ගත්තාම බෙදීම ගතවන කාලය. එහෙනම් මෙතන ඔමේගා සමානයි θ බෙදීම t නිසා අපිට මෙයා ගන්න පුළුවන්. එම නිසා අපට ගන්න පුළුවන් මොකද්ද පුතේ? θ සමානයි ඔමේගා t කියලා. එහෙනම් දැන් මෙතනට ගෙනලා ඔක ආදේශ කරාම අපිට එනවා y සමානයි r sin මේ θ වෙනුවට දාන්නේ පුතේ කවුද? θ වෙනුවට දාන්නේ ඔමේගා t කියන පදය. ඔමේගා t. එහෙනම් ඕනෑම සාධාරණ අවස්ථාවක කෝණික මේ සරලවර්ති විස්ථාපනය මේ සමීකරණයෙන් ලබා ගන්න පුළුවන්. එහෙනම් මෙතන දාන්නේ දැන් අපි θ නෙවෙයි θ වෙනුවට ආදේශ කරනවා දරුවනේ ඔමේගා t. ඔමේගා t. එහෙනම් මේ ඔමේගා කියන්නේ කෝණික විස්ථාපනය, t කියන්නේ ඕනෑම කාලයක් සාධාරණව, r කියන්නේ විස්තාරය. එහෙනම් මේ කියලා කියනවා සරල අනුවර්ති විස්ථාපනය. සරල අනුවර්ති විස්ථාපනය. සරල අනුවර්ති විස්ථාපනය. විස්ථාපනය. right. සමීකරණය ගන්න කොට කරගන්න. සරල අනුවර්ති චලිත විස්ථාපනය කියන්නේ කොහොමද? y සමානයි r sin omega t. r කියන්නේ උපරිම උස නැත්නම් අරය. එහෙම නැත්නම් විස්තාරය. right. omega කියන්නේ කෝණික ප්‍රවේගය, t කියන්නේ ගත වූ කාලය. omega කියන්නේ කෝණික ප්‍රවේගය, අංශුවේ කෝණික ප්‍රවේගය. අංශුවේ කෝණික ප්‍රවේගය. කෝණික ප්‍රවේගය. කෝණික ප්‍රවේගය. t කියන්නේ ගත වන කාලය. right. වීඩියෝ එක අතර කරලා ලියන්න. ඊළඟ දෙවෙනියට ලියන්න ඔය සරල අනුවර්ති චලිතයක විස්ථාපනය. දෙවෙනි රාශිය ලියන්න සරල අනුවර්ති අංශුවේ ප්‍රවේගය.
සරල අනුවර්ති අංශුවේ ප්‍රවේගය. සරල අනුවර්ති අංශුවේ ප්‍රවේගය. සරල අනුවර්ති අංශුවේ ප්‍රවේගය. ප්‍රවේගය. right. දැන් මේක බලන්න. එහෙනම් මම මෙන්න මෙතන මෙයාම මකන්නම් මේ පැත්ත මකන්නම් අපි තරංග ගැන පස්සේ සාකච්ඡා කරමු. තරංගයක් පිළිබඳව පස්සේ සාකච්ඡා කරමු. මෙයාම මකනවා ඉඩ ඕන නිසා මේ ආකාරයට අපි මෙයාම නැවත ගන්නවා. ආයෙ ඔයාලා මේ රූපේ අඳින්න. අර රූපෙම කටු ගා ගන්න එපා. මට ලේසි මම මේ රූපෙම අඳිනවා. ඔයාලා මේ රූපෙම අඳින්න එපා. දැන් මේ වගේ අංශුවක් මේ විදිහට මෙහෙම වෘත්ත චලිතයේ යෙදෙනවා නම් මේ වගේ සාධාරණ පිටීමක් මම ගන්නවා මේ තමයි t සමානයි t කියන කාලය. කදී මේ අංශයේ පිටීම එතකොට විස්තර වන්නේ මේ මෙතන වගේ සරලවත් චලිතය. එහෙනම් දැන් මේ මෙතනදී මෙයාගේ ප්‍රවේග සංරචකය වුණා. ඕකට තමයි අපි කියන්නේ සරල අනුවර්ති ප්‍රවේගය කියලා. මේ මෙතන ඉඳන් මධ්‍යස්ථ පීඨුනේ ඉඳන් y සංඛ්‍යාම මේ අංශයේ කොච්චර ප්‍රවේගයක් තියෙනවද? ආන් ඒකට කියනවා මේ සරල රේඛීය පතේ තියෙන ප්‍රවේගය මේ මූලක්ෂයේදී ඒකට කියනවා සරල අනුවර්ති අංශුවේ ප්‍රවේගය. එතකොට ඔබට පැහැදිලි මෙතනදී අංශුවේ තියෙන ප්‍රවේගයේ දරුවනේ මෙන්න මෙතනදී තියෙන ප්‍රවේගයට සමානයි. පැහැදිලි බලන්න. එහෙනම් මම ගන්නවා මෙයාගේ කෝණික ප්‍රවේගය ඔමේගා නම්. මේ වෘත්ත චලිතයේ දෙන වස්තුවේ කෝණික ප්‍රවේගය ඔමේගා නම්. ඒ වගේම අරය r වෘත්ත චලිතයේ දෙන අංශය අරය r නම්. ඔබට දැන් පැහැදිලි නේද දරුවනේ මේ ප්‍රවේග සංරචකය අපට ලබා ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. ඔබ දන්නවා වෘත්ත චලිතයේ දෙන අංශුන්ට තියෙන ස්පර්ශීය ප්‍රවේගය කියලා එකක්. මේ ස්පර්ශය ඔස්සේ තියෙන ප්‍රවේගයට අපි නමක් කියනවා ස්පර්ශීය ප්‍රවේගය. ස්පර්ශීය ප්‍රවේගය. දැන් ඔබ භ්‍රමණ චලිත හොඳට ඇතියි උපකල්පනය කරන u. එහෙනම් ස්පර්ශීය ප්‍රවේගයේ u නම් ඔබට පැහැදිලි එයාගේ විභේදන සංරචකයක් මෙන්න මෙයාට එනවා කියලා. එතකොට මේ කෝණය θ නම් ඔබට පැහැදිලි මෙන්න මෙයා θ. එතකොට මෙයා අනුවරිණ θ. මොකද ස්පර්ශකය කියන්නේ අරයට ලම්බකයි අනුවරිණ θ. එතකොට මේක දරුවනේ θ වෙනවා. හොඳට බලන්න. මෙයා θ මේක z අකුර වගේ නම් θ මේක අනුවරිණ θ මේක θ. එහෙනම් ඔබට පැහැදිලි මෙතනදී අංශයේ ප්‍රවේගය වෙන්නේ මොකද්ද? සරල අනුවර්ති ප්‍රවේගය v නම් v අපට එනවා නේද ස්පර්ශීය ප්‍රවේගයේ විභේදන සංරචකය. ස්පර්ශීය ප්‍රවේගයේ මොකද්ද? කොස් සංරචකයට සමානයි. ස්පර්ශීය ප්‍රවේගයේ කොස් සංරචකයට සමානයි. එහෙනම් මෙතනින් අපට එනවා v සමානයි ස්පර්ශීය ප්‍රවේගයම u කියලා ගත්තා. u ගේ cos θ. කියන එකට එනවා. right? එහෙනම් මෙතනින් අපට එනවා ස්පර්ශීය ප්‍රවේගයේ v නම් මෙතන මේ සමානවර්ති ප්‍රවේගයේ v නම් ස්පර්ශීය ප්‍රවේගයට මට දාන්න පුළුවන් u සමානයි r ඔමේගා වතාවක් මෙතන එනවා cos θ. r ඔමේගා වතාවක් cos θ කියලා එනවා. එහෙනම් මෙතනින් අපට එනවා v සමානයි r ඔමේගා. අර විදියම දරුවනේ මෙතනත් අපි ආදේශ කරනවා θ වෙනුවට මේ ඔමේගා සමානයි θ බෙදීම t. එම නිසා අපට ලියන්න පුළුවන් θ සමානයි ඔමේගා t කියලා. එහෙනම් අපි හැම වෙලාවෙම මේ සමීකරණේ θ ලියන්නේ මොකද කැරකෙද්දින් කෝණය මෙන්න ඉන්න බෑනේ දරුවනේ. මේ කැරකෙද්දින් වස්තුවක් කෝණෙම ඉන්න බෑනේ. නිසා මෙතන ඔමේගා t දාන්න. එහෙනම් මේ තමයි ඕනෑම සාධාරණ අවස්ථාවක සරලානුවර්ති චලිතයේ ප්‍රවේගය සඳහා ගණිතමය සම්බන්ධතාවය. මේ තියෙන්නේ කෝණයක්. දැන් මේ ඔමේගා එළියට ගන්න බෑ. ඔමේගා වර්ග කියලා. මේ තියෙන්නේ කෝණයක්. cos ඇතුලේ. ඒ නිසා v සමානයි r ඔමේගා cos ඔමේගා t. v සමානයි r ඔමේගා cos ඔමේගා t. මේ තියෙන්නේ සරලානුවර්ති චලිතයේ ප්‍රවේගය. ඔබ රූපේ නැවත අඳින්න ඇඳලා ගන්න. රූපේ අර රූපෙම කටු ගා ගන්න එපා. right. ඒ වගේම තවත් අපිට ක්‍රමයක් තියෙනවා. තවද මෙතනින් අපට එනවනේ දරුවනේ මෙහිම. මෙතනින් අපට එනවා v සමානයි r ඔමේගා වතාවක් cos θ කියලා එනවනේ.
දැන් ඔබට පේනවාද මේ ඍජු කෝණී ත්‍රිකෝණීය සැලකුවාම මෙන්න මෙතන ඍජු කෝණී ත්‍රිකෝණීය සැලකුවාම cos θ අපට ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. මේකද බලන්න මේ මෙතන ඍජු කෝණී ත්‍රිකෝණයක් පේනවනේ මෙහෙම එකක් මෙහෙම එකක් මෙහෙම එකක් පේනවනේ. මේ ඍජු කෝණී ත්‍රිකෝණේ මේ උස y මෙතන ඉඳන් මෙතනට උස y ඊළඟ මෙන්න මෙතන ඉඳන් මෙතනට තියෙන දුර r. එහෙනම් ඔබට පේනවා මෙතන ඉඳන් මෙතනට තියෙන දුර මෙන්න මේ දුර. මෙන්න මේ දුර අපට එනවා මොකද්ද පුතේ r වර්ගයේ ඍණ y වර්ගය. ඒකේ වර්ගමූලය කියලා එනවා. එහෙනම් ඔතන r වර්ගයේ ඍණ y වර්ගයේ වර්ගමූලය එනවා. එහෙනම් ඔබට මෙතනින් දාන්න පුළුවන් මොකද්ද? අර විදියමයි v සමානයි r ඔමේගා cos වෙනුවට දානවා සුපුරුදු පරිදි සකබක සබය. cos θ කියන්නේ ඔබ දන්නවා බාක බද්ධ පාදයේ බෙදීම කාරණය. එහෙනම් බද්ධ පාදය කියන්නේ θ කියන්නේ මේ කෝණය. එහෙනම් ඔබට තේරෙනවා බද්ධ පාදය කියන්නේ මෙහා r වර්ගයේ ඍණ y වර්ගයේ වර්ගමූලය බෙදීම කාරණය කියන්නේ r. එහෙනම් මේ cos θ වෙනුවට ආදේශ කරන්න පුළුවන් r වර්ගයේ ඍණ y වර්ගයේ වර්ගමූලය බෙදීම r කියලා. එහෙනම් මේකෙනුත් අපිට හොයාගන්න පුළුවන් සූත්‍ර පරිදි r මෙතන කැපිලා යනවා v සමානයි ඔමේගා වතාවක් r වර්ගයේ ඍණ y වර්ගය. මේවයි ගණන් හදුවාම තේරෙයි දරුවනේ. මේ න්‍යායෙන් අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ අපට ඇතැම් අවස්ථාවලදී අපි y හොයා ගන්නවා. y හොයා ගන්නවා නම් r දෙනවා නම් කෙලින්ම අපිට v හොයා ගන්න පුළුවන්. එක්කෝ මෙයා නැත්තම් මෙයා පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ වගේ ගණන් මම හදනවා zoom වලින් පැය ගණනාවක්. එතකොට ඔබට තේරෙයි පැය ගණනාවක් කරන් ගණන් හදුවාම මේ වගේ යෙදීම් මොනවද කියලා. දැනට තියරි ටික ඔබ දාගන්න ඔළුවට මේ සාධනීකරණවා කොහොමද මේවා ගන්නෙ මේ සමීකරණ කවුද දුන්නේ ඒක දැනගන්න ඕන. මොකද ගොඩාක් සමහර අය පන්ති කරනවා ඉංජිනේරුවොත් අද වෙනකොට පන්ති කරනවා මෙඩිකල් ෆැකල්ටි එකක් පන්ති කරනවා. මොකද ටියුෂන් කියන්නේ හරි ආදායමක් විදියටයි දකින්නේ ගුරු වෘත්තියක් විදියට නෙමෙයි. දැන් ගුරුවරයෙක් උගන්වන ක්‍රමය ඉංජිනේරුවා වෛද්‍යවරයා උගන්වන ක්‍රමය දෙකක්. ඉංජිනේරුවා ඉගෙනගෙන තියෙන උසස් පෙළ ඉංජිනේරින් සඳහා බිල්ඩින් එකක් හදන්න මොන හරි දෙයකට. වෛද්‍යවරයා ඉගෙන තියෙන බේත් දෙන්න, රෝගීන්ගේ ලෙඩ හඳුනා ගන්න. ගුරුවරයා රජයෙන් ට්‍රේනින් කරන්නේ ළමයිගේ මනස තේරුම් ගන්න ළමයිට කාවදින්න. එතකොට ඔය වර්ග දෙකක්. උගන් කෑ ගහන සියල්ල ගුරුවරු නෙමෙයි. ඒ නිසා මේවා හරි ගානට ළමයිට යා යුතුයි. නැත්නම් ළමයිට විෂය නිර්දේශය එපා වෙනවා. ඒ නිසා අද වෙනකොට මුදල් ලිපීමේ ව්‍යාපාරයක් ඇටියට ඉංජිනේරුවෝ, වෛද්‍යවරු සියල්ලම ටියුෂන් වලට පත් වෙලා තියෙනවා. ගුරුවරු විදියට ඒ කියන්නේ මම ගුරුවරයෙක් වෙන්නේ. මම සර් කියන තැනට අදාළව තියෙනවා. ඒ නිසා හැම එක්කෙනාටම සර් කෙනෙක් වෙන්න බෑ. හැම එක්කෙනාටම සර් කෙනෙක් වෙන්න බෑ කියලා මතක තබා ගත යුතුයි. ඒක වෘත්තිමය විදියට භාවිතා කළ යුතුයි. අර හැම එක්කෙනාම දේශපාලන කියනවා මේ වගේ තමයි. රයිට් එහෙනම් ඔතන මේ සමීකරණ දැනගන්න මේ තියෙන සරලානුවර්තී චලිතයේ දිනාංශක ඕනෑම මොහොතක ප්‍රවේගය. මේ පතේ මේ සරල රේඛීය පතේ ඕනෑම මොහොතක ප්‍රවේගය ගන්න පුළුවන්. මෙතන මේ t කියලා තියෙන විචල්‍යයක්නේ. එතකොට එන්නේ කාලයට t සමානයි තප්පර 2 දෙන්න පුළුවන්, තප්පර 3 දෙන්න පුළුවන්, තප්පර 4 3.3 ඕන එකක් දෙන්න පුළුවන්. හරි. ඊළඟ තුන්වෙනි එක. ඔන්න සරලානුවර්තී ප්‍රවේගය හරි සරලානුවර්තී විස්ථාපනය හරි තුන්වෙනි කොටස. ලියන්න සරල අනුවර්තී අංශුවක ත්වරණය. සරල අනුවර්තී අංශුවක ත්වරණය. සරල අනුවර්තී අංශුවක ත්වරණය. සරල අනුවර්තී අංශුවක ත්වරණය. සරල අනුවර්තී අංශුවක ත්වරණය කියලා ලියලා යටින් ආයතනයේ මේ රූප සටහන ඔබ ඇඳ ගන්න වෙනවා. දැන් මට ඕන මෙන්න මෙතනයි මේක බලන්න. දැන් මට ඕන මෙන්න මෙතන t සමානයි t අවස්ථාවේදී මෙතන ත්වරණය කීයද කියලා මේ අංශුවේ මේ පැත්තට තියෙන ත්වරණය කීයද කියලා අහනවා. එතකොට මෙන්න මේ ත්වරණය ඕන. මෙතකොට විස්ථාපනය y කාලය t. එතකොට අපිට තේරෙනවා මෙන්න මෙතනදී මේ අංශුවම තමයි මෙතන නිරූපණය වන්නේ. එහෙනම් මේ අංශයේ ත්වරණය තමයි ඔය ඕන වෙන්නේ. මේ තමයි ඔය කියන ත්වරණය. මේ තමයි ඔය කියන සරල අනුවර්තී ත්වරණය. සරල අනුවර්තී ත්වරණය. මං සාආචා කියලා දාන්න. සාආචා ත්වරණය. මට ඕන ඔය කියන සරල අනුවර්තී ත්වරණය අවශ්‍යයි.
එහෙනම් කොහොමද අපි ඔය සරලානුවර්තිත ත්වරණය කියන එක ලබා ගන්නේ? මෙන්න මෙතනින් අපිට මෙයා ලබා ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. මෙයා අර විදියම විස්ථාපනය y අරය r සුපුරුදු පරිදි මේ රූප සටහන හිමමයි. ඔයාලා ඒ විදියට වැඳ ගන්න. ඒ රූප සටහන වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් මෙතනදී අපට ගන්න පුළුවන් මේ ත්වරණය මේ මෙතනදී දැන් තියෙන්නේ ස්පර්ශීය ප්‍රවේගය නෙමෙයි. මම මේ මෙතන ගන්නවා. ඔයාලා දන්නවා ඒකාකාර වෘත්ත චලිතයෙන් චලනය වුණත් යම් වෘත්ත චලිතයේ යෙදෙන ඔමේගා කියලා ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වුණත් වෘත්ත චලිතයේ යෙදෙන අංශුවකට කියනවා අරීය ත්වරණ සංරචනය. මේකට කියන්නේ අරීය ත්වරණය. රේඛීය ත්වරණ සංරචනයක් තියෙනවා අරීය ත්වරණය. දැන් එතකොට කෝණික චලිතය වල හරියට ඉගෙනගෙන තිබිය යුතුයි ඈ. අරීය ත්වරණය කියලා එකක් තියෙනවා අහලා තියෙනවා. එතකොට අරීය ත්වරණය කියන එක නා අපි සාමාන්‍ය සමීකරණ තමයි එකක් තමයි v වර්ගයට r කියන සමීකරණය අනික තමයි r ඔමේගා වර්ග කියන සමීකරණය අනික තමයි v වතාවක් ඔමේගා. දැන් මෙතන මට වැදගත් වෙනවා මම ගන්නවා අරීය ත්වරණ සංරචකය r ඔමේගා වර්ග කියන සංරචකය. දැන් එහෙනම් ඔබට පැහැදිලි මේ මෙයාගේ මේ මෙතන විභේදන සංරචකය සරලානුවර්තිත ත්වරණයට සමානයි. එහෙනම් මෙතන ඔමේගා ගන්නවා r දන්නවා නම් r ඔමේගා වර්ග දන්නවා. එහෙනම් මෙයා θ නම් මෙයා 90 නම් මෙයා 90 ඍණ θ නම් මෙයාත් එනවා 90 ඍණ θ. එතකොට මේ මෙතන ඔබට පැහැදිලි මෙයා එනවා θ කියලා. සුපුරුදු පරිදි මේ කෝණය θ. එහෙනම් මේ පැත්තට cos θ නම් මේ පැත්තට එනවා sin θ. sorry. මෙයා මෙතන මෙයා θ මෙයා θ. එතකොට ඔබ මම මේ පැත්තට ගන්නම් මේ පැත්තට ගන්නම් මේ පැත්තට ගන්නම්. ඔබට තේරුම් ගැනීමේ හැකියාව එතකොට වැඩි. මෙන්න මේ ආකාරයෙන් මේ කෝණය θ. එතකොට මෙයා මේ පැත්තට cos θ මෙයා මේ පැත්තට sin θ. මේ කෝණය θ නම් මේ z අකුර මේක θ. එතකොට මෙයා ප්‍රතිමුඛ කෝණය මෙයා θ වෙනවා. එතකොට ඔබට පැහැදිලි මෙන්න මෙතනින් අරීය ත්වරණයේ විභේදන සංරචකයක් එනවා සරලානුවර්තිත ත්වරණයට. එහෙනම් අංශුවේ සරල අනුවර්ති චලිත අංශුවේ ත්වරණය එනම් අපිට එයා ගන්න පුළුවන් කොහොමද පුතේ a සමානයි සුපුරුදු පරිදි මෙතනට ගියාම අරීය ත්වරණයේ මොන සංරචකයේද කෝණය දෙසට cos θ අනිත් අතට sin θ sin සංරචකය එහෙනම් මෙතනින් අපට එනවා අරීය ත්වරණය කියන්නේ මොකද්ද පුතේ r ඔමේගා වල වර්ගය. එහෙනම් sin සංරචකය කියන්නේ මොකද්ද පුතේ sin θ. එහෙනම් මේ මෙයා ඒට සමානයි. එහෙනම් තවදුරටත් අපි මේක සුළු කරගෙන ගියොත් එහෙනම් ඔබට එනවා a සමානයි මේ මා ඔමේගා අර පැත්තට දාලා මෙයා මේ පැත්තට ගන්නවා r sin θ වතාවක් ඔමේගා වර්ග. පැහැදිලිද බලන්න? r sin θ වතාවක් ඔමේගා වර්ග. නැත්නම් මම මෙහෙම ලියන්න. මෙතනදී තියෙනවා r sin θ වතාවක් මෙතන මම ලියනවා ඔමේගා වර්ග. right? එහෙනම් ඔබට පැහැදිලි මේ r sin θ කියලා ගත්තේ y. මේ බලන්න නමුත් මේ පැත්තේ ඕන ලියාගන්න r sin θ කියලා අපි මුලින්ම ගත්තේ y. y කියන්නේ සරලානුවර්ති විස්ථාපනය. එහෙනම් මේ මෙයා වෙනුවට දාන්න පුළුවන් ධර්මයකට y කියලා. එහෙනම් මෙතනින් අපට එනවා a සමානයි මේ බලන්නකෝ y ඔමේගා වර්ග. එහෙනම් අන්න සුපුරුදු පරිදි අපට එනවා a සමානයි මොකද්ද පුතේ ඔමේගා වර්ග y කියන සමීකරණය. මේ තමයි සරල අනුවර්ති චලිතයක දානාංශයක ත්වරණය සඳහා ගණිතමය සම්බන්ධතාවය. මේ y කියන එක කෝණික මේ අංශයේ විස්ථාපනය. right. එහෙනම් මේ තමයි ත්වරණය සඳහා ගණිතමය සම්බන්ධතාවය. a කියන්නේ ත්වරණය මේ තියෙන සරල අනුවර්ති ත්වරණය. මේ y කියන්නේ එම මොහොතේ විස්ථාපනය. right. එතකොට ත්වරණීය විස්ථාපනයට අනුලෝමව සමානුපාතික යන මත උතනින් ලැබෙනවා. උතනින් ලැබෙන්නේ ලකුණේ විශාලත්වය. හැබැයි ඔකේ දිශාව ප්‍රතිවිරුද්ධයි. ත්වරණයේ දිශාවත් එක්ක මෙහා ගත්තාම ප්‍රතිවිරුද්ධයි. ඒ නිසා ඇත්තටම මෙතන ඍණ කියන ලකුණ එනවා. අර ඍණ kx ආකාරයි කියන්නේ ඔන්න ඕකට. a සමානයි ඍණ kx ආකාරයි කියන්නේ ඔන්න ඕකට. මෙතන
දිශාව ප්‍රතිවිරුද්ධ නිසා මෙතනින් ඍණ ලකුණ එනවා. දිශාව ප්‍රතිවිරුද්ධ නිසා ඍණ ලකුණ එනවා. දිශාව ප්‍රතිවිරුද්ධ නිසා ඍණ ලකුණ එනවා. කොටු කරගන්න ත්වරණය. right. ඔතන not කියලා දාගන්න not කියලා දාගන්න. දැන් ඉහත ආකාරයට වෘත්තාකාර පතයක චලනය වන අංශුවක් ඉහත ආකාරයට වෘත්තාකාර පතයක චලනය වන අංශුවක් සැලකුව විට වෘත්තාකාර පතයක චලනය වන අංශුවක් සැලකුව විට එයට සරල අනුවර්තී චලිත ස්වභාවයේ එයට සරල අනුවර්තී චලිත ස්වභාවයේ අවශ්‍යතාවය තෘප්ත කරන බව සරල අනුවර්තී චලිත ස්වභාවයේ අවශ්‍යතාවය තෘප්ත කරන බව නැත්නම් සපුරාලන බව අවශ්‍යතාවය තෘප්ත කරන බව නැත්නම් සපුරාලන බව අපට දැකගත හැක සපුරාලන බව අපට දැකගත හැක එනම් මේ බලන්න ඒ සමානයි අපිට ආවේ ඔමේගා වර්ග y මෙතන විනල දිශාන් ප්‍රතිවිරුද්ධයි කියලා මම දැම්මා එහෙනම් මේ තියෙන්නේ a මෙයාට තමයි දරුවනේ අර කියන්නේ මෙයා නියතයි මේක නියත කෝණික ප්‍රවේගය මෙයා සෑම විටම කෝණික ප්‍රවේගය නියතයි මේ මෙයාට තමයි අපි දාන්නේ අර k කියන නියතය එහෙනම් a සමානයි ky ආකාර කියලා අපිට හැදෙන්නේ ආකාර වෙයි එහෙනම් මේ තියෙන්නේ අර කියන ගණිතමය සම්බන්ධතාවයනේ මේ තියෙන්නේ ත්වරණය මේ තියෙන්නේ y කියන්නේ විස්ථාපනය මේ තියෙන්නේ ත්වරණය මේ තියෙන්නේ විස්ථාපනය එහෙනම් ත්වරණය විස්ථාපනයට අනුලෝමව සමානුපාතික ලෙස හැදිරෙනවා ඒ කියන්නේ මෙයා නියත නිසා ඒ සමානුපාතිකයි y ලෙස හැසිරේ ඒ කියන්නේ සරලානුවර්තී අවශ්‍යතාවය එහෙනම් මේක සරලානුවර්තී අංශුවක් කියලා අංශුවක චලිතයට සමානයි කියලා අපිට පැහැදිලි කරගන්න පුළුවන් ලියාගන්න a සමානයි ඍණ ඔමේගා වර්ග y එතකොට මේ ඍණ ලකුණේ තියෙන දිශාන්ත විරුද්ධයි ඔමේගා නියතයි චලිතේ පුරාම කෝණික ප්‍රවේගය නියතයි එහෙනම් ඔමේගා වර්ගය නියතයි දැන් නියතය අයින් කරලා සමාන ලකුණ අයින් කරලා සමානුපාතිකත්වය දාන්න පුළුවන් එහෙනම් ත්වරණය විස්ථාපනයට අනුලෝමව සමානුපාතික ලෙස හැදිරෙනවා ත්වරණය විස්ථාපනයට අනුලෝමව සමානුපාතික ලෙස හැදිරෙනවා ඒ කියන්නේ සරලානුවර්තී අවශ්‍යතාවය තෘප්ත වෙනවා කියලා පැහැදිලි මේක ඔයාලා විෂය නිර්දේශය තුල තියෙනවා දරුවනි ඈ right එහෙනම් ඔන්න ඔය ටිකට කියනවා සරලානුවර්තී චලිත මේක ලියාගන්න මේ ලෙස ත්වරණය විස්ථාපනයට අනුලෝමව ලෙස හැසිරේ නම් මේ සරලානුවර්තී අවශ්‍යතාවය වේ ඒකෙන් ලියන්න right එහෙනම් ඔන්න සරලානුවර්තී චලිතයේ දින අංශුවක රාශි තුන එකක් තමයි විස්ථාපනය අනික තමයි ප්‍රවේගය අනික තමයි ත්වරණය එහෙනම් විස්ථාපනය හරි ප්‍රවේගය හරි ත්වරණය හරි එහෙනම් සරලානුවර්තී චලිතයේ දින අංශුවක විස්ථාපනය කියන්නේ මොකක්ද කියලා අපි දන්නවා ත්වරණය කියන්නේ මොකක්ද කියලා අපි දන්නවා ප්‍රවේගය කියන්නේ මොකක්ද කියලා අපි දන්නවා දැන් උතනින් එහාට ඕවා සම්බන්ධව ගැටලු සාකච්ඡා කළ යුතුයි එහෙනම් අපි බලමු ඕවා සම්බන්ධව අපිට මොනවාද තියෙන ගැටලු මොනවාද ඕවට අපිට වැදගත් වෙන භෞතික රාශි කියලා එහෙනම් ඒවා පිළිබඳව හැදෑරීම මෙතෙන් සිට සිදු කරනු ලැබේ හරි එහෙනම් ඔන්න අපි දැන් රාශි තුනක් ඉගෙන ගත්තා එකක් තමයි සරලානුවර්තී චලිතයක විස්ථාපනය y සමානයි r sin omega t දෙවෙනි එක තමයි සරලානුවර්තී චලිතයක ප්‍රවේගය v සමානයි r omega cos omega t මේකම තව ආකාරයකට කියන්න පුළුවන් v සමානයි r omega මෙතන එනවා v සමානයි omega වතාවක් මෙතනින් එනවා r වර්ගය ඍණ y වර්ගය මේකත් තව එකක් ඊළඟ ත්වරණය සඳහා සමීකරණය a සමානයි ඍණ omega වර්ග y මේ තියෙන්නේ විස්ථාපනය මේ තියෙන්නේ ප්‍රවේගය මේව පාඩම් කරගන්න මේ තියෙන්නේ ත්වරණය
ඔය සමීකරණ තමයි සරලානුවර්ති චරිතයේ භෞතික රාශිය විස්තර කරන්නේ. මීට අමතරව දරුවනේ අපි මීට පෙර ඉගෙන ගත්තා භ්‍රමණ චලිතයක්දී. භ්‍රමණ චලිතයක්දී මොකද්ද? එක භ්‍රමණ කාලාවර්තය නැත්තම් දෝලන කාලාවර්තය කියන එක. එහෙනම් මීට පෙර අපි හදාරලා තියෙනවා t සමානයි 2 වෙදීම ඔමේගා. මේ තියෙන්නේ භ්‍රමණ කාලාවර්තය නැත්තම් දෝලන කාලාවර්තය. මේකට දැන් අද කතා කරන්න පුළුවන් අපිට එක වටයක් යාමට ගතවන කාලයනේ. ඒකම සමානයි එක් කම්පනයක් සිදුවීමට ගතවන කාලය. මේකටම අපිට කියන්න පුළුවන් මොකද්ද? කම්පන කාලාවර්තය. කම්පන කාලාවර්තය. මේවා මම අර්ථ දැක්වා භ්‍රමණ චලිතයක්දී නැවත මම විස්තර කරන්නේ නැහැ. ඒ වගේම තමයි එකයට t ගේ එකයට ආගේ ගත්තාම ඒකට දරුවනේ අපි නමක් වුණා කම්පන සංඛ්‍යාතය. මේක භ්‍රමණ සංඛ්‍යාතය. අද අපිට මේක කතා කරන්න පුළුවන් කම්පන සංඛ්‍යාතය කියලා. කම්පන සංඛ්‍යාතය කියලා. ඒ කියන්නේ එක් කම්පනයක් සිදුවීමට ගතවන කාලය. දැන් ඔයාලා දන්නවා මේ වගේ ගත්තාම අංශුවක් මෙතන තියෙනවා අංශුව මෙතෙන්ට එනවා මෙතෙන්ට එනවා මෙතෙන්ට එනවා. මේ වටේනේ යන්නේ. එතකොට අපි මෙතනින් පැත්තේ මේ පැත්තේ නම් බලුවම මෙතන තියෙනවා අංශුව ඊළඟ මෙතෙන්ට යනවා ඊළඟ මෙතන ඉඳන් මෙතෙන්ට ගියා ඊළඟ මෙතන ඉඳන් මෙතෙන්ට ආවා ආපහු ඊළඟ මෙතන ඉඳන් මෙතෙන්ට ගියා කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට ගියා ඊළඟ ආයෙත් ඉඳන් මෙතෙන්ට ආවා කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට ගියා. එහෙනම් මේ එක වටයකට කියනවා පුතේ කම්පනයක් කියලා. මේ තියෙන්නේ කම්පනයක් ඒව ඕන නම් ඉඳ ගන්න කම්පනයක් මේ තියෙන්නේ වෘත්තයක් වටයක්. එහෙනම් වටයක් කියන්නේ කම්පනයකට සමානයි. වටයක් කියන්නේ කම්පනයකට සමානයි. මේ අංශුව එක වටයක් යනවා කියන්නේ මේ අංශුව මෙතන ඉඳන් මෙතෙන්ට ගිහිල්ලා මෙතන ඉඳන් මෙතෙන්ට ඇවිල්ලා මෙතන ඉඳන් මෙතෙන්ට ඇවිල්ලා ආපහු මධ්‍යස්ථයට යනවා. එහෙනම් කම්පනයක් කියන්නේ වටයකට සමානයි. එහෙනම් එක වටයක් යාමට ගතවන කාලය අද කම්පනයක් සිදුවීමට ගතවන කාලය බවට පත් වෙනවා. ඒතකොට මේ රාශිත් එක්ක තමයි අපි ගනුදෙනු කරලා ගණන් හදන්නේ. එහෙනම් කම්පන කාලාවර්තයත් වැදගත් මේත් වැදගත්. අවශ්‍යයි ඔතන නෝට් කියලා දාගන්න. මේ තමයි ප්‍රධාන ඒවා මේ තමයි උඩ ෂෝට් නෝට් ගන්න පාඩම් කරන්න ඕනේ ඒවා. මේ ටිකත් එක්ක තමයි අපි ගැටළු සාකච්ඡා කරන්නේ. ඔතන අවසානට පුළුවන් නම් නෝට් කියලා ගහගන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. එහෙනම් මේ තියෙන සරල අනුවර්ති විස්ථාපනය, සරල අනුවර්ති විස්ථාපනය, සරල අනුවර්ති ප්‍රවේගය, සරල අනුවර්ති ත්වරණය. ඊට අමතරව වැදගත් වෙනවා කම්පන කාලාවර්තයයි කම්පන සංඛ්‍යාතයයි කියන එක. right එහෙනම් සරලානුවර්ති චලිතය ආශ්‍රිතව ගැටළු විසඳීමට ඔය කියන රාශීන්ගේ වැදගත්කම ඔබ දැනුවත් විය යුතුයි. right ඊළඟට ඔතන තව පුංචි දෙයක් ලියන්න ඔතන කම්පන කලාව මරාදුල පකිලා දාලා යන්නේ නේද? ඇතම් අංශු චලිතය ආරම්භ කිරීම සිදු කරන්නේ මධ්‍යස්ථ පිහිටුමේ සිට නොව යම් කෝණයක් ඉදිරියට හෝ ආපසු පිහිටි ස්ථානයක සිටයි. මෙලෙස ආරම්භයේදී කිසියම් කෝණයක් පෙන්වන්න
ආරම්භයේදී කිසියම් කෝණයක් පෙන්වයි නම් ආරම්භයේදී කිසියම් කෝණයක් පෙන්වයි නම් එම කෝණය කම්පන කලාව ලෙස හැඳින්වේ. කම්පන කලාව ලෙස හැඳින්වේ. කම්පන කලාව ලෙස හැඳින්වේ. right මේ බලන්න අපි මීට පෙර දැන් කතා කරේ මෙන්න මෙයා. මෙයා ආරම්භයේ සිදුවීමේ ආරම්භය සංතුවන්නේ මෙතන සිට. එතකොට මේ කේන්ද්‍රය මෙතන ඉඳන් තමයි මෙතෙන්ට ගියේ. මේ තමයි ඔය කියන t සමානයි බිඳුව. මෙන්න මෙතෙන්ට ගියා. මේ තමයි t සමානයි t. හරිද? මේ තමයි එතකොට t සමානයි බිඳුව. මේ සඳහා අවශ්‍ය සමීකරණ තමයි අතලින්. දැන් මේ මධ්‍යස්ථ පීඨුමේ නෙමෙයි අංශුවේ ඉන්නේ. අංශුවේ ඉන්නේ මෙතන. අංශුවේ ඉන්නේ මෙතන. මේ තමයි අංශුවේ ඉන්න තැන. ආරම්භ කරන තැන. ආරම්භ කරන්නේ මධ්‍යස්ථ පීඨුමේ ඉඳන් යම් කෝණයක් චලනයකට. ආන්ගේ කෝණයට කියනවා ඇල්ෆා කියලා. ඉස්සලා මෙතන ආරම්භක කෝණයක් තිබුණේ නැහැ. දැන් එනම් මෙයා චලනයේ මධ්‍යස්ථ පීඨුමට වඩා චුට්ටක් උඩින්. මෙතන තමයි මෙයාගේ t සමානයි බිඳුව. දැන් එනම් දරුවනි යම් මොහොතකට පසු ගත්තාම මෙයාගේ නව පීඨීම එන්නේ මෙතන. මේ තමයි නව පිහිටීම. t සමානයි t කියන්නේ නව පිහිටීම. නව පිහිටීම. මෙයාගේ නව පිහිටීම කියන්නේ මේ. නව පිහිටීම මේ. එහෙනම් මේ මෙතෙන්ට අදාළ සමීකරණ තමයි y සමානයි r sin omega t. මෙතෙන්ට අදාළව ගත්තොත් ඕක එනවා y සමානයි r sin මේ පැත්ත බලන්න පුතේ මෙතන එනවා omega t ට එකතු වෙනවා දරුවනි ඇල්ෆා. එකතු කිරීම ඇල්ෆා. එච්චරයි. ඔය ඇල්ෆා කියන්නේ ආරම්භක කලාව කියනවා. අතන ඔමේගා t විතරයි. ඔමේගා t කියන්නේ මෙතන කෝණය θ නේ. θ සමානයි ඔමේගා t. දැන් මෙතන එනවා මේ කෝණය තමයි θ වෙන්නේ. එහෙනම් මෙතන ඉන්නේ ඇල්ෆා ධන θ නේ. එහෙනම් මේ තියෙන්නේ θ ධන ඇල්ෆා. ඒ වගේම අර විදිහම ඉස්සලත් මෙතන ආවේ v සමානයි r ඔමේගා cos ඔමේගා t. දැන් දරුවනි මෙතන ඉන්නේ මොකද්ද v සමානයි r ඔමේගා cos. මෙතන එනවා මොකද්ද අතන ආවේ ඔමේගා t විතරයි. දැන් එනවා ඔමේගා t ධන ඇල්ෆා. ඉස්සල්ලා එකේ ආවේ තොරණේමයි a සමානයි r මෙතනින් ආව a සමානයි y මේ ඔමේගා වර්ග වතාවක් y මෙතන අර විදිහම තමයි a සමානයි ඔමේගා වර්ග වතාවක් y. මෙයා එහෙමම තමයි. එහෙනම් මේකට කියනවා පුතේ මොකද්ද ආරම්භක කලාව. ආරම්භක කලාව කියලා. ඒ කියන්නේ මෙයා ආරම්භ කරන කෝණය තමයි කියන්නේ කලාව කියන්නේ කෝණය. right ආරම්භක කලාව කියලා. එහෙනම් මේ කෝණය θ මෙතන එන්නේ ඇත්තටම මේ කෝණය θ මෙතන තුන මුළු කෝණය ඉන්නේ මධ්‍යස්ථ පීඨුමේ ඉඳන් මේ සම්පූර්ණ කෝණය වෙනවා. ඒතකොට ඒක තමයි මේ කියන්නේ θ ධන ඇල්ෆා කියලා. ඔබට තේරෙන්න ඇතියි මම විශ්වාස කරනවා. ඔච්චිල්ලාවක් වුණත් අපි පද්දවන්නේ මධ්‍යස්ථ පීඨුමේ ඉඳන් නෙමෙයි තල්ලු දාන්නේ. මධ්‍යස්ථ පීඨුමෙන් ඇදලා තල්ලු දාන්න පටන් ගන්නවා. නැත්නම් මධ්‍යස්ථ පීඨුමෙන් චුට්ටක් එහාට ගිහලා තල්ලු දාන්න පටන් ගන්නවා. උන්චිලාවක් අපි මධ්‍යස්ථ පීඨුමට වෙලා තල්ලු දාන්නේ මෙහෙම කරලා අරගෙන අදිනවා. අය ගමන් කරන කෝණය තමයි අපි කියන්නේ ආරම්භක කලාව කියලා. right එහෙනම් මේ ටික කොටු කරගන්න මේ දෙක ඕන නම් වෙන වෙනම ඇඳක් කමක් නැහැ. මේ මධ්‍යස්ථ පීඨුමේ සිට යන චලිත මේ මධ්‍යස්ථ පීඨුමේ ඉඳන් නෙමෙයි චුට්ටක් එහාට ගිහලා ආරම්භ චලිත. මෙතන හොඳට තහනම් කරගන්න මෙතන ආරම්භය මේ මෙතන ආරම්භය මේ. ඒක තේරුම් ගන්න. මධ්‍යස්ථ පීඨුමේදී නෙමෙයි ආරම්භ වෙලා තියෙන්නේ. right එහෙනම් ඔකට කියනවා ආරම්භක කලාව කියලා. මේ විදිහට අරප කෝණයක තියෙනවා. right එහෙනම් ඔය තමයි ඔබට අවශ්‍ය විෂය කරුණු සරලානුවර්තී චලිතයත් විස්තර කරේ. එතකොට ඊට අමතරව දැන් ඔයාලට තියෙනවා මම ඊළඟ වීඩියෝ එකකින් ඉදිරිපත් කරනවා සරල අනුවර්තී චලිතයේ දෙන අපට විෂය නිර්දේශයට අදාළව දැනගත යුතු තව දෙකක් තියෙනවා. එකක් තමයි සරල අවලම්බයක චලිතය. චලිතයේ සරලානුවර්තී ස්වභාවය ඒකේ ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. දෙවෙනි එක තමයි හෙලික්සීය දුන්න කියන එක 2020 පළවෙනි ප්‍රශ්නට ආවේ හෙලික්සීය දුන්න. හෙලික්සීය දුන්නේ සරලානුවර්තී චලිතය හා ඒකට අදාළව දුන්නීතේ හොයන්නේ කොහොමද? හෙලික්සීය දුන්නේ දෝලන කාලාවර්තය කොහොමද කියන එක අපි
සාකච්ඡා කරනවා. එහෙනම් අද මම මේකට අදාළ වීඩියෝ නතර කරනවා. දැන් පැයක් හරි ඔබට මෙයාට අදාළ වීඩියෝ නතර කරනවා. ඔය තියෙන සරලානුවර්ති චලිතය කියන්නේ මොකක්ද? ඒකේ භෞතික රාශි මොනවාද? එම භෞතික රාශි වලට අදාළව අපි දැනගත යුතු කරුණු මොනවාද? සරලානුවර්ති විස්ථාපනය කියන්නේ මොකද්ද? සරලානුවර්ති ප්‍රවේගය කියන්නේ මොකද්ද? සරලානුවර්ති ත්වරණය කියන්නේ මොකද්ද කියලා. මම මේ වීඩියෝ ඔබට එඩිට් කරද්දී දාන්නම් ඕකට අදාළව ලබා ගන්නාලද වීඩියෝ ඒ වගේ ඇනිමේෂන් ඕන තරම් තියෙනවා. මේවා කොහොමද චලනය වෙන්නේ, කොහොමද අර නිශ්චිත ලක්ෂයක් වෙත යොමු වෙන්නේ, ඒවා සියල්ල තියෙනවා. ඒ ටික මම දාන්නම්. එහෙනම් දැනට මම නතර කරනවා. මේකේ නෝට් එක ලියාගන්න. නෝට් එක ලියලා ඔබ අවශ්‍ය කරුණු හොඳට සටහන් කරගන්න. වීඩියෝ එකකින් නෝට් එක ලියද්දී එකපාරක් පමණක් වීඩියෝ බලන්න බෑ. වීඩියෝ 3 පාරක් විතර නරඹන්න ඕන. වීඩියෝ නතර කර හිමින් ඔළුවට ධාරණය කරලා නෝට් එක ගන්න. පොතට ලබා ගන්නවට වඩා හිතට ලබා ගන්න. එහෙනම් සුබ දවසක්. අපි මෙතන නතර කරමු. අපි ඊළඟ වීඩියෝ තුලින් හමු වෙමු සරලානුවර්ති චලිතයේ පැට්‍රිකල් දෙකක් හා යෙදීම් දෙකක් සම්බන්ධව. ඒතකොට සරලානුවර්ති චලිතය කියන කොටස ඉවරයි.